හරි folder structure එක කියන්නේ folder එකක් හදාගන්න තමන්ගේ HTML documents file save කරන්න. හරි මම හිතනවා folder එක හදන්න නැති කියලා. දැන් අපි බලමු HTML file එකක් හදාගන්න විදිය. එතකොට HTML file එකක් හදාගන්නකොට ඔයගොල්ලෝ file extensions enable කරලා නැත්නම් අනිවාර්යෙන් ඒක enable කරගන්න නැත්නම් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා extension එක හොයාගන්න බැරුව. එතකොට file extension එක හොයාගන්න ඒ කියන්නේ enable කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම යන්න ඕගොල්ලෝ control panel එකට. okay control panel එක open කරන්න. control panel එක මේ විදිහට නෙමෙයි නම් පෙන්වන්නේ මෙහෙම category view එකක් නම් තියෙන්නේ. මෙතනින් ඒක down arrow එක press කරලා large icons දාගන්න. හරි. open කරගන්න control panel එක. මේක මම හිතන්නේ කලිනුත් අපි කරා Java කරද්දී උනත් මම හිතන්නේ කරලා තියෙනවා. කමක් නැහැ අලුත් අය එහෙම විශේෂයෙන් බලා ගන්න. okay control panel එකේ all icons ටික ගත්තට පස්සේ මෙතන තියෙනවා file explorer options කියලා. නැත්නම් ඔය Windows kernel නම් තියෙන default options කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මේ වගේ තව window එකක් open වෙනවා. මේ window එකේ තියෙනවා view කියලා tab එකක්. ඒකට යන්න. view tab එකට යන්න. කාට හරි කරන්න බැරිනවා නම් ටක් ගාලා ආයේ අහන්න. control panel file explorer options නැත්නම් default options ඒකේ view tab එක open කරන්න. ඒ view tab එකේ මෙන්න මේ හරිය තියෙනවා hide extensions for non file types කියලා ටික් එකක් දාලා ඇත්තේ. ඒක by default දාලා තියෙන ඒ ටික් එක remove කරන්න ඕන. හරිද? ටික් එක දාලා නම් තියෙන්නේ remove කරන්න. remove කළා නම් තියෙන ආය දාගන්න එපා. hide extensions for non file types. ඒ කියන්නේ අපිට file extension එක පෙන්වන්නේ නැහැ ওই ටික් එක දාලා තිබ්බොත් ඒක නිසා වහා මේ ටික් එක අයින් කරන්න. හරිද? අයින් කළා ඕකේ කරන්න. හරි. දැන් මෙන්න අපේ folder එකේ මෙතන තමයි අපි HTML files හදන්නේ. Sir? Yes. Yeah. File explorer options කියලා එකක් නැත්තම් එහෙම වෙන්න බෑ. ඔබ share කරන්න ටක් ගාලා වගේ screen එක. සර් මම ෆෝන් එකෙන් log වෙලා ඉන්නේ කම්පියුටර් එකෙන් නෙමෙයි. බලන්න මොකද්ද operating system එක Windows 10ද 7ද? 7. 7 නම් තියෙන්නේ මොකද්ද මේ fold options කියලා. file explorer options නෙමෙයි fold options කියලා. හරි හරි. හරි සර්. එතනින් එහාට same. හරි. view tab එකට ගිහිල්ලා file extensions hide කියලා ටික එක දාලා තිනවනේ ඒ ටික එක remove කරන්න. අනිත් අය හරිද? හරි සර්. okay. දැන් එහෙනම් මේකනේ අපි HTML files හදාගන්න. එතකොට HTML file එකක් හදන එක ක්‍රමයක් මම කියන්නම්. ඒ තමයි ඔයාලට මේ folder එකේ right click කරලා new text document යන්න පුළුවන්. හරිද? අලුත් text document එකක් ගන්න. දැන් බලන්න මේ text document එකේ නම තියෙන්නේ නමක් තියෙනවා .txt නේ තියෙන්නේ. මම දානවා මේකට නම page 1 කියලා. හැබැයි extension එක වෙනස් කරනවා මොකක් කියලාද? HTML කියලා. web page එකක් නම් HTML page එකක් නම් ඒකේ file extension එක .html විය යුතුයි. ඒක yes කරන්න. ඊට පස්සේ ඔයගලන්ට තේරෙනවා මේක අර web browser එකේ icon එකට මේක මාරු වෙලා තියෙනවා. මේක දැන් web page එකක් නැත්නම් HTML page එකක්. ඔහොමයි HTML page එකක් හදන ලේසිම ක්‍රමය. ඔන්න ඕකේ ඔය extension එක manage කරගන්න ඕනේ හින්දා තමයි අපි show extension කියන එක දැම්මේ නැත්නම් hide extensions කියන එක remove කරේ. හරිද? ඔන්න HTML ෆයිල් එකක් හදන විදිය හරියට බලන්න මෙතන type එක තියනවාද HTML document කියලා type එක තියනවාද කියලා බලන්න. ඕක එක්ක තමන්ගේ Edge browser එක නම් default browser එකේ Edge එකේ icon එකේ Chrome නම් Chrome එකේ icon එකේ Firefox නම් Firefox එකේ icon එකේ මොකක් හරි web browser එකක icon එකක් එනවා හරියට extension එක වෙනස් වුණා. සර් ආයිත් කියන්න පුළුවන් දෙයක. හරි. දැන් HTML ෆයිල් එකක් හදාගන්නේ කොහොමද? තමන්ගේ folder එකේ right click කරලා යන්න new text document. හරි. new text document. ඊයම අලුත් text file එකක් අර notepad file එකක් හැදෙනවා. ඒක නම වෙනස් කරන්න කැමති නමක් දාලා extension එක .html කරන්න.
හරිද එක්ස්ටෙන්ෂන් එක කියන්නේ dot එකකින් එහා පැත්තේ තියෙන ටික html කරා. අන්න එහෙම තමයි html ෆයිල් එකක් අපි හදාගන්නේ. File extension should be .html. ඒක message එකක් දෙනවා ඒක change කරන්න ඕනද කියලා yes එකක් දෙන්න. හරිද? මේ type එක ආවේ නැහැ. හරි. ටග් share කරන්න බලන්න screen එක. මම screen share කරන්න කියන්නේ එතකොට අනිත් අයටත් ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් මොනවාද මේ errors කොහොමද handle කරගන්නේ කියලා. ඔයාගේ extension එක හරියට ඇවිල්ලා තියෙන්නේ ඒ වුණාට අර මේ browser icon එක ආපු නැති ප්‍රශ්නයක් වගේ තියෙන්නේ නේ. ඕක double click කරන්න පොඩ්ඩක්. double click කරනවා. එතකොට ඔන්න ඕක select කරලා අර always icon එක තියෙන්නේ යට always use this app to open html file අන්න ඒක දාන්න. දැන් දැක්කනේ වෙනස් වුණා. ඒක ඕකේ කරන්න. හරි. දැන් ඕක html ෆයිල් එකක් හරියට හැදුනා නම් .html වුණා නම් double click කරාම ඕක open වෙන්නේ තමන්ගේ web browser එකෙන්. දැන් මම මේක double click කරොත් දැක්කනේ web browser එකෙන් open වෙනවා. හැබැයි ඇතුලේ මොකුත් නැහැ. හිස් සුදු පාටට තියෙනවා. හරි. බලන්න හරියට තමන්ගේ web browser එකෙන් ඕක open වෙනවද double click කරාම කියලා. සමහරට පළවෙනි පාර අහයි මේ use this app to open this type of application කියලා applications කියලා web browser එක පෙන්නයි. ඒක select කරලා okay කරන්න. එතකොට open වෙන්න ඕන ඕක web browser එකේ. හරි. දැන් ඕක web browser එකෙන් open වුණාට වැඩක් නැහැ නේ. දැන් අපි code එක ලියන්න එපේ. code එක ලියන්නේ අපි notepad එකේ. notepad එකේ මේකට code එක ලියන්නේ කොහොමද? මේක right click කළා open with කියන එකේ තියෙනවා අර Chrome වගේම අනිත් browsers ටිකක් තියෙනවා. මෙතන notepad එක තියෙනවා. මෙතන notepad එක නැත්තම් choose another app ගිහිල්ලා notepad එක මෙතනින් ඕගලන්ට හොයාගන්න පුළුවන්. select කළා okay කරන්න. හැබැයි notepad එක select කළා okay කරනකොට මෙතන always use this icon එක දාන්න එපා. මේක එකපාරක් කරාම right click menu එකට මේක ලස්සනට එනවා. හරිද? notepad එකෙන් open කළා තමයි අපි මේකේ code එක ලියන්නේ. හරිද? double click කරලා open කළා තමයි අපි මේකේ output එක බලන්නේ web browser එකේ. හරි. ඒකත් හරියට බලන්න right click කරලා open with notepad යන්න. දැන්ට notepad පාවිච්චි කරාට මම දැන් මෙතන ඉඳන් වෙන editor එකක් use කරනවා. නමුත් editor එකක් නැතුව වුණත් ඔයගලන්ට notepad එකෙන් ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන්. හරි. Okay, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් ඔව්. මේ එතකොට දැන් අර වෙබ් බ්‍රවුසර් දෙකක් තියෙනවා නම් ඇයි ඒක මේ එකකින් විතරක් ඕපන් වෙන්නේ? ඒ default web browser එක. ඒ කියන්නේ හැම වෙලාවෙම computer එකේ තියෙනවා default web browser කියලා එකක්. ඒ default web browser එකෙන් තමයි open වෙන්නේ. ඒක ඔයාලට search කරන්න පුළුවන්. මෙතන search කරොත් එහෙම default web browser කියලා. default web browser කියලා search කරොත් මේ තියෙන්නේ choose a default web browser. ඕකට ගියාම ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාගේ default web browser එක මොකක්ද කියලා. මෙතන click කරාම පෙන්නනවා අර තියෙන browsers ටික ඔක්කොම. දැන්ට තියෙන default web browser එකෙන් තමයි ඔයාගේ open වෙන්නේ. හැබැයි ඔයාලට right click කරලා කැමති browser එකකින් open with කියලා කැමති browser එකකින් open කරන්න. දැන් අපි පොඩි editor එකක් පාවිච්චි කරමු ඔය notepad එකේ type කරන්න නැතුව. ඒ තමයි notepad++. මේක මම හිතන්නේ අපි කලිමුත් Java වලදීත් use කරා. notepad++ ඕගලන්ට download කරගන්න පුළුවන්. හරිද? ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ටක් ගාලා search කරන්න notepad++ කියලා. හරි notepad++. කෙලින්ම යනවා downloads page එකට. ගියාම මෙතනින් මේ තියෙන්නේ current version කියලා මෙන්න මේක double click මේ click කරලා download කරගෙන double click කරලා install කරගන්න. නිකම්ම next ගහලා install කරගන්නයි තියෙන්නේ. මේක megabyte 2-3ක පොඩි tool එකක්. හරි මේ තියෙන මේ download එකේ ගියාම download වෙනවා megabyte 3ක් විතර ඇති ඕන. download වුණාට පස්සේ ඒක double click කරලා install කරගන්න.
හරිද? install කරාම ඒක open වෙයි. ඊට පස්සේ close කරලා දාන්න. Notepad++ install කරලා ඉවරනවා මට කියන්න. ඊට පස්සේ මම කියන්න Notepad++ එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. හරි දැන් notepad++ ඔයගොල්ලෝ install කරලා ඉවර වුණොත් මේ ෆයිල් එක උඩින් right click කරාම එනවා edit with notepad++ කියලා මෙතනටම එකක්. ඒකෙන් කෝඩ් එක edit කරන එක තමයි ලේසිම ක්‍රමය. හරි බලන්න ආවද කියලා right click menu එකට edit with notepad++ එක. ඒ කියන්නේ notepad++ හරියට install වෙනවා. Okay. මම හිතනවා ඒක හරි කියලා. දැන් අපි එහෙනම් HTML කෝඩ් එක ලියමු. හරි. මම මේ ෆයිල් එක right click කරලා edit with notepad++ යනවා. ඔන්න කෝඩ් එක ආවා. මේ කෝඩ් එක ඔයගලන්ට type කරනකොට අකුරු පොඩි නම් control එක ඔබාගෙන mouse එකේ රෝදේ කරකවනකොට ඒක ලොකු පොඩි වෙනවා. ඒක Tamanට සුදුසු ගානකට හොඳට පේන ගානකට size එක හදාගන්න. හරි. දැන් HTML document එකක් මම කියවනේ HTML tags වලින් හැදලා තියෙන කියලා HTML tag එකක් මෙන්න මෙහෙමයි අපි ලියන්නේ. ඒ කියන්නේ greater than lesser than sign දෙකක් මැද්දේ tag එක ලියනවා. දැන් HTML document එක තියෙන ප්‍රධානම නැත්නම් root tag එක තමයි HTML කියන tag. Okay. ඔක open කරාම ඔය වගේම close කරන්න ඕන. ඕනම tag එකක් open කරාම close කරන්න ඕන. close කරන්නේ මෙන්න මේ විදිහට slash එකක් ගහලා ඒ tag name එක හැමෝම දාන්න. එතකොට මේක තමයි HTML tag එක. මේක ඇතුලේ HTML document එක ප්‍රධාන parts දෙකක් තියෙනවා. ඒ තමයි head එකයි body එකයි. ඔන්න head එක පටන් ගත්තා. මෙතනින් head එක ඉවර වුණා. ඊට පස්සේ body එක පටන් ගන්නවා. body එක ඉවර වෙනවා. දැන් ඕක තමයි nested කියන්නේ. දැන් බලන්න HTML කියන එක ඇතුලේ තමයි head එකයි body එකයි තියෙන්නේ. ඊළඟට display කරන contents අපි ඔක්කොම දාන්නේ body එක ඇතුලේ. එතකොට ඒක ඇතුලේ nested වෙලා. කියන්නේ එකක් ඇතුලේ එකක් විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ document එක. ඒකයි මේක nested කියලා කියන්නේ. හරිද? ඕකේ මෙන්න ප්‍රධානම tags දෙක නැත්නම් sections දෙක
HTML document එකක තියෙන. ඒ කියන්නේ HTML document එක structure එක මේකයි. ඒක හැදිලා තියෙන්නේ head එකෙන් සහ body එකෙන්. Okay. හරි. දාගන්නටක් ගාලා මේ සර් ටැග්ස් ලියනකොට අනිවාර්යයෙන්ම කැපිටල් ලෙටර්ස් වලින් ලියන්න ඕනේ නෑ මේක නැත්නම් case සිම්පල් sensitive කැපිටල් නැත. මේක case sensitive නැත මේ. මේක not case sensitive. capital simple මාරු කරලා ලියන්න පුළුවන්. මම ලියලා තියෙන්නේ එහෙමයි. හරි. හැබැයි එක විදිහකට ලියන්න මොකක් හරි එක විදිහකට එහෙම ලියුවේ නැති වුණා කියලා මේ errors එන්නේ නෑ. කැතයිනේ ඒක නිසා එක විදිහකට ලියන්න. හරි. HTML කියන්නේ case sensitive නෑ. capital simple ප්‍රශ්නයක් නැත. Okay. Then මේ code එක ලිව්වයින් පස්සේ මේක අනිවාර්යෙන් save කරන්න control S එකක් ගහලා නැත්නම් මෙතන file save එකෙන් ගිහිල්ලා save කරන්න පුළුවන් නැත්නම් control S තමයි shortcut එක. save කරලා ඉවරලා මේක double click කරොත් එහෙනම් web browser එකෙන් ඒ කිසිම content එකක් මේක ඇතුලේ නැහැ. මොකද අපි head එකයි body එකයි දැම්මට තාම body එක ඇතුළට contents මොකුත් දැම්මේ නැහැ. Okay. එතකොට දැන් අපි බලමු body එක ඇතුළට දාන contents මම මේකේ body එක ඇතුළට දානවා heading එකක්. headings levels 6ක් තියෙනවා HTML වල. ලොකුම heading එක තමයි H1 කියන එක. එතකොට ඔන්න H1 මම දෙකක් දැම්මා. දාලා H1 එක මැද්දට මට heading එකට එන්න ඕන කැමති දෙයක් මම දානවා. මම දානවා මෙන්න මෙහෙම. Okay. ඔන්න දැන් මම body එක ඇතුළට heading 1 එකක් දැම්මා. open කරා close කරා. දැන් මම මේක save කළා. මගේ browser එකට ගිහිල්ලා අර page එක open කරලා මේක refresh කරොත් අන්න ඒ content එක දැන් මේක ඇතුලේ display වෙනවා. එතකොට මම H2 එකක් දැම්මොත් H2 කියන්නේ H1 එකට වැඩිය පොඩි heading එකක්. ඒ වගේ H1 to H6 levels 6ක් headings levels 6ක් තියෙනවා. දැක්කද? පොඩිම heading එක H6. හරි. දාලා බලන්න ටක් ගාලා. හරි දාලා බැලුවද වැඩ කරනවද කියන්න මොකද ඕක හරියට වැඩ කරනවා නම් මෙතනින් එහාට අපිට ටක් ගාලා කරගෙන යන්න පුළුවන් කාට හරි ඒක ආවේ නැත්තම් මේ විදිහට කියන්න දැන් අවුලක් නැහැ. okay
දැන් අපි බලමු තව මේකේ තියෙන tags මොනවාද කියලා. දැන් අපිට paragraph එකක් දාන්න ඕන නම් අපි දාන්නේ p tag එකේ. හරිද? p open කරා, close කරා, p for paragraph. එතකොට paragraph එක ඇතුලේ තියෙන දේවල් ඔය විදිහට type කරනවා. දැන් මම lines 3ක paragraph එකක් type කරලා තියෙනවා. එතකොට මම ওই paragraph එක දැන් බැලුවොත් එහෙම refresh කරලා lines 3ක තිබ්බට lines 3ක නෑනේ මේක තනි line එකක තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මම source code එකේ line breaks තිබ්බට ඒව වදින්නේ නෑ. හරිද? මම එහෙනම් line break එක කියන්න ඕන. මෙතනින් කියන්න ඕන line break එකක් තියෙනවා කියලා. ඒක කියන්න tag එකක් තියෙනවා br කියලා. br for line break. හැබැයි මේ tag එක ටිකක් special tag එකක්. මේක empty tag එකක්. මොකද්ද මේ empty tag එක කියන්නේ? දැන් ඕගලන්ට පේනවා මෙතන තියෙන අනිත් හැම tag එකක්ම open කරලා close කරලා ඒක මැද්දේ මොනවා හරි තියෙනවා. හැබැයි br එකේ එහෙම එකක් නෑ. open කරලා close කරන්නේ ඔච්චරයි තියෙන්නේ. ඕක දාපු ගමන් line break එක වදිනවා එච්චර. දැක්කනේ? ඔතනට මම line breaks දෙකක් තියන්න ඕන. එතකොට තමයි line breaks දෙක අර විදියට වැදිලා paragraph එකේ ඉන්නේ. br tag එක use කරන්නේ ඒක. ටග් ගාලා බලන්න ඒක. Okay. ඊළඟට spaces. දැන් මෙතන සාමාන්‍යයෙන්ම space එකක් තිබ්බම ඒක ඒ විදිහටම මෙතන පෙන්නලා තියෙනවා output එකේ මේ තියෙන spaces ටික තියෙනවා. හැබැයි මම එක space එකකට වැඩි ඔහොම තිබ්බා කියලා ඒ spaces එකක්වත් පෙන්වන්නේ නැහැ. එක space එකක් පෙන්නනවා. හැබැයි එක space එකකට වැඩියෙන් ඒවා මේ refresh වෙන්නේ නැහැ මේක දැක්කනේ. එහෙනම් මට මෙහෙම spaces තියන්න අවශ්‍ය නම් ඒවට තියෙනවා HTML entities කියලා જાතියක්. දැන් මේවා මොනවාද? HTML tags. HTML entity එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයක් විදියට දැන් එක ස්පේස් එකක් තියෙනවා. එතනින් එහාට මම පාවිච්චි කරනවා ampersand nbsp semicolon. ඕක HTML entity එකක්. This is used to include a space, one space. Spaces 10ක් වුණනම් ඔයින් 10ක් කොහොම දාන්න ඕන. දැක්කද? දාන ගන්නට spaces එනවා. අන්න එහෙම තමයි spaces ගන්න දැක්කද? මේවට කියන්නේ HTML entities කියලා. try කරලා බලන්න. ඒ වගේ අර non printing characters print කරන්න තියෙනවා HTML entities කියලා જાතියක්. ඔය එකක්. Sir, sir, කියන්නේ Internet Explorer වලින් මේක යන්න බැයිද sir?
ඇයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යූස් කරන්නේ? මොකද ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කියන්නේ outdated browser එකක්. හැබැයි මේ ටික නම් වැඩ කරයි මේකෙන්. මේවා Chrome හරි Firefox වගේ browser එකක් යූස් කරන්න. මම හිතනවා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මොකද්ද? Microsoft Edge තියෙනවා. ඒ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ අලුත් එක නේ. ඒක ප්‍රශ්නයක් නේ. ඒක අලුත් එකක්. ඒක තියෙනවා. ඒ වුණාට අර open වෙන්නේ මේ Internet Explorer එකේ. හරි බලමු මේ ෂෙයා කරන්න බලන්න ස්ක්‍රීන් එක. මම ෆෝන් එකෙන් හරි එහෙනම් ඔයා මෙහෙම කරන්න මේ page එක right click කරාම ඔයාට browsers ටික පෙන්වනවා නිකම්ම double click කරන්න නැතුව page එක right click කළා open with ගිහලා ඔයාට කැමති browser එකෙන් open කරගන්න. එතන පෙන්වන්නේ Internet Explorer විතරයි. හරි එහෙනම් choose another app ගියාම ඊටු ටික පෙන්නයි ඔයාට. Internet Explorer එකේ වැඩ කරන්නේ නැද්ද ඔය ටික? ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වැඩ කරන්නේ නැද්ද ඔය ටික? නෑ. ඒක වෙන්න බෑනේ මොකද ඔය ටික වැඩ කරන්න ඕන සාමාන්‍ය බේසික් බ්‍රවුසර් එක උනා. දැන් ඔතනින් එහාට මට මොකුත් බලන්න බෑ වගේ කම්පියුටර් ඇක්සස් කරන්න නැතුව. ඊළඟ දවසේ කම්පියුටරෙන් ලොග් වෙන්න. මොකද නැත්තම් මේ තේරුමක් නැහැ. හරි බලන්න අතනින් බලන්න right click කරලා තියනවද කියලා එක්කෝ file extension එකේ ප්‍රශ්නයක්ද මට හිතා ගන්න බෑ මොකද්ද කියලා එතනින් එහාට. අනිත් අයගේ මම හිතනවා මේ ටික හරි කියලා. මේවට කියන්නේ HTML entities කියලා. හරිද? එතකොට tags කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් තමයි tag එකක් කියන්නේ. හරිද? ඒක tag name එක තියෙනවා. හරි. ඒක තියෙන්නේ tag name එක කොහොම තියෙනවා? ඒ opening එක ඊට පස්සේ closing එක මෙන්න මෙහෙම තියෙනවා. ඊළඟට empty tags කියලා જાතියක් තියෙනවා. empty tag. ඒකේ closing එකක් නෑ empty tag එකේ. හරි. ඔහොම විතරයි තියෙන්නේ tag name එක තියෙනවා. empty tag name එක තියෙනවා. empty tag name. හරි. ඊළඟට HTML entities තියෙන්නේ ampersand එක entity name semicolon. හරිද? ඔන්න HTML tags, empty tags and entities ඔය කිව්වේ. දැන් අපි බලමු HTML attributes කියන ඒවා. හරිද? attribute එකක් කියන්නේ ඒක දාන්නේ tag එකක default behavior එක modify කරන්න. හරිද? උදාහරණයක් විදිහට body එකේ default behavior එක modify කරන්න මම දානවා attribute එක bg color කියලා. bg color stand for background color. equal මම value එකක් දානවා ඔන්න ඔහොම yellow කියලා. හරිද? මම කියනවා body එකේ bg color එක yellow කරන්න. දැන් මේක refresh කරාම මෙයාගේ background color එක yellow වෙලා තියෙනවා. එතකොට මේක මොකද්ද? attribute එකක් මේක value එකක්. හරිද? එතකොට attributes දාන්නේ කෙලින්ම tag name එක තියෙනවා. හරිද? ඔහොම tag name එක තියෙනවා. space එකක් attribute name. equal double quotation ඇතුලේ value. ඔන්න ඔහොම තමයි attributes දාන්නේ. හරිද? බලන්න ඒක attributes. දැන් මේ body කියන tag එකට.
හරි. එතකොට HTML document එකක structure එක ගත්තොත් එහෙම two main parts තියෙනවා. ඒ තමයි head එකයි body එකයි. හරිද? එතකොට head එක ඇතුලේ දාන්නේ මොනවාද? අපි meta information. තාම අපි head එක කතා කරේ නැහැ. meta information කියන්නේ document එක පිළිබඳව වැදගත් වෙන information. හැබැයි body එක ඇතුලේ දාන්නේ contents to be displayed. පෙන්වන්න ඕන contents ටික තමයි body එකේ දාන්නේ. එතකොට body එකේ දාන ඒවා විතරයි අපිට පේන්නේ. head එකේ දාන ඒවායින් වෙන වෙන දේවල් වුණාට ඒවා පේන්නේ නැහැ. හරිද බැලුවද attribute එක? හරි එතකොට අපි paragraph එකක් දැම්මා. දැන් paragraph එකේම තව option එකක් තියෙනවා. ඒ තමයි මේ pre-formatted text කියන එක. pre. හරිද? pre එකේ දැම්මොත් එහෙම මොකක් හරි paragraph එකක් ඒකේ තියලා තියෙනවා නම් spaces ඒවා ඒ විදිහටම තියෙනවා. line breaks තියලා තියෙනවා නම් ඒවා ඒ විදිහට තියෙනවා. br තියාගෙන දඟලන්න ඕනේ නැහැ. හරිද? pre tag එකෙන් වෙන්නේ තියෙන paragraph එක source code එකේ තියෙන එක as it is පෙන්නනවා. දැක්කද? තියෙන spaces line breaks ඔක්කොම බෙදලා තියෙනවා. pre formatted text එක paragraph එකක් දාන්න පුළුවන් තව ක්‍රමයක්. හැබැයි ඒක ඇතුලේ br nbsp ඒවා තියන්න ඕනේ නැහැ. හරිද? ඊළඟට head එක ඇතුලේ මොනවාද දාන්න පුළුවන් කියන එක බලමු. මම head එක ඇතුලේ ඉස්සෙල්ලාම දානවා title එක. title open කරා, close කරා. title එක විදිහට මම දානවා මෙන්න මෙහෙම. හරි. දැන් බලමු මේක කොහෙද වෙන්නේ කියලා. දැන් title එක කියන්නේ head එකේ දානවා පේන්නේ නැහැ කිව්වනේ. එතකොට දැන් මම මේ මගේ browser එකට ගියොත් මේ කැලේ පේන්නේ නැහැ මේක. හැබැයි දැන් බලන්න මේ උඩ තියෙන මේ title එක. ඒ කියන්නේ මගේ web browser window එකේ title එක දැන් තියෙන්නේ file name එකනේ page1.html කියලා.
නමුත් මම ටයිටල් එකක් දැම්මට පස්සේ බලන්න ඒක වෙනස් වෙනවා. එතන දාපු ටයිටල් එක. දැක්කම අර වෙබ්සයිට් එකේ නේම් එකේ එහෙම ටයිටල් එකට ගන්නේ ඔන්න ඔය ටයිටල් ටැග් එක. ඒතකොට ඒක මේ ඩිස්ප්ලේ වෙන ඒරියා එකේ පෙන්වන්නේ නැහැ. ඕකේ ටයිටල් ටැග් එක. බලන්න ටක් ගන්න. Sir, yes කියන්න. sir අර pre කියන tag එකේ මේ closing tag එකේ අර slash එකක් නැහැ. ඒක මේ ඒක අමතක වෙලා තියෙනවා. හරි sir. මම දැන් දැම්මේ. දැන් ඊට පල්ලෙහින් මොකුත් තිබ්බේ නැති හින්දා ඇත්තටම අවුලක් නැහැ. නැත්තම් ඒක වැහුවේ නැති වුණාම ඒක ප්‍රශ්නයක් වෙනවා. එතනින් එහාට තියෙන ඒවාත් ඔක්කොම අර pre formatted text එකක් වෙනවා. හරි. ඒක වහන්න ඕනේ. හරියනම් වහන්න ඕනේ. සර් ඔක්කේ. සර් බියාර් කියන්නේ නේද? ඔයාගේ මේ කනෙක්ෂන් එකේ මොකක් හරි අවුලක් තියෙනවා මට ඇහෙන්නේ නැහැ හරියට. ආයි කියන්න පොඩ්ඩක් නැත්නම් chat එකේ දාන්න මට ඇහෙන්නේ නැහැ මේ කනෙක්ෂන් එක අවුල් වගේ. බලමු chat එකේ තියෙනවා නෑ br tag එක කියන්නේ empty tag එකක්. හරිද? br tag එක open කරාම close කරන්න දෙයක් නෑ. ඒකනේ මම කිව්වේ br කියන්නේ empty tags. empty tag open කරනවා විතරයි. close කිරීමක් කරන්නේ නෑ. හරි? මොකද මේක මැද්දේ මොකුත් දාලා අපි type කරන්නේ එහෙම නෑනේ. br කියන්නේ empty tag එකක්. ඒක මම මෙතන ලිව්වා මේවට කියන්නේ empty tags. empty tag එක ඔහොම දානවා විතරයි close නෑ. හැබැයි අනිත් tags open කරලා close කරන්න. br කියන්නේ empty tag එක. හරි ඊළඟට තව empty tag එකක් මම පෙන්නන්නම්. මම මේ paragraph එකයි කියන්නේ p එකයි pre එකයි අතර මැද්දේ මෙන්න මේ හරියෙන් ගහනවා දැන් මම මේ pre tag එක ඇයි දන්නවද මේ indentation එකෙන් මෙහාට අරන් කොනටම අරන් තිනේ. ඕක මැද්දට ගත්තනම් type වෙන්නෙත් මැද්දේ page එකේ. ඒකයි. හරි pre එක තියෙන විදිහට හැමම print වෙනවා. හරි. මම මෙතන paragraph එක ඉවරනයින් පස්සේ තව empty tag එකක් use කරනවා hr. hr කියන්නේ horizontal ruler. එතකොට ඕක අර paragraphs දෙක මැද්දේ තමයි වදින්නේ.
දැක්කද? ස්ක්‍රීන් එක හරහාට ඉරක් වැදුනා. එතකොට horizontal ruler එකත් empty tag එකක්. HR. Okay. හරි. දැන් අපි බලමු තව ටැග් එකක්. ඒ තමයි image එකක් දාන්නේ කොහොමද කියලා. මම මේ paragraphs ඔක්කොටම පල්ලෙහින් මම image එකක් දානවා. හරි. image එක දාන්නේ img tag එකකින්. හරිද? img තමයි tag එක. දැන් image එකක් දාන්න කලින් ඉස්සෙල්ලා images කොහේ හරි මේ අපි download කරලා තියාගන්න එපා. හරි. මම මේකට ගිහිල්ලා images search කරනවා. images දෙක තුනක් download කරනවා. හරි. මම මේක ටිකක් ලොකු image අපි පොඩි එකක් ගමු. ඒව නම් ඉතින් ඔක්කොම ලොකු ඒවා. ඒක නම් පොඩි image එක. හරි. මම මේ image එක ඉස්සෙල්ලා save කරගන්නවා. හරිද? මම මේක දැන්ට save කරගන්නවා. මම ඊට පස්සේ කොහාට හරි දාගන්න. දැන් මේක මෙන්න මෙහෙම නමක් තියෙන්නේ. මේක R1 කියලා මම save කරගන්නවා. .jpg දැන්ට desktop එකේ මම save කරගන්නවා. ඊට පස්සේ කොහාට හරි දානවා. හරි. ඔයගොල්ලෝ ටග් ගාලා ඉන්ටර්නෙට් එකේ images දෙක තුනක් ගන්න. පොඩි images ලොකු ඒවා ගන්න එපා. අමාරුයි වැඩ කරන්න. දැනට පොඩි ඒවා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති එකක් දාගන්නවා. හරි. මම මෙන්න මේ images දෙක ගන්නවා. Okay. ඔන්න මම images දෙකක් ගත්තා. හරි. download කරගන්න. ඊට පස්සේ ඒ download කරපු images දෙක මෙන්න මේ දෙක ඕගොල්ලෝ වැඩ කරන HTML file එක HTML folder එක තියෙනවනේ ඒකේ මෙතන මේ page1.html එක තියෙනවනේ අන්න ඒක ගාවටම ගෙනල්ලා දාගන්න. images දෙක ඕගොල්ලන්ගේ file එක තියෙන තැනටම ගෙනල්ලා දාගන්නකෝ දැන්. සර් පොඩි ප්‍රශ්නයක් මගේ වෙබ් බ්‍රවුසර් එක Chrome හරි. ඒ වුණාට ඒක ඕපන් කරාම Yahoo තමයි සර්ච් එන්ජින් එක මට සර්ච් එන්ජින් එකත් ඒක Google වට මාරු කරගන්න පුළුවන්. ඒක මේ Chrome එකේ settings වලට ගිහලා search engine එක මොකක්ද කියලා select කරන්න වට තියෙන්නේ. ඒක කරන්නේ මෙන්න මෙතන settings වලට ගියාම මේ තියෙන්නේ settings. එතන ගියාම තියෙනවා search engine කියලා මේ තියෙන සිංහලෙන් අන්න එතන Google එක Yahoo එක ඕන Yahoo එක මෙතනින් තමයි ඒක දාන්නේ. Thank you sir
ඕකේ මම හිතනවා හැමෝම images දෙක තුනක් download කරගන්න ඇති කියලා. හරි දැන් මගේ ෆයිල් එක තියෙන same location එකේ එතනම තියෙනවා images දෙකක් මම දැන් මේ එක image එකක් දාන්නයි යන්නේ. එහෙනම් img tag එකේ තියෙනවා attribute එකක් src කියලා. හොඳට මතක තියාගන්න src කියන්නේ attribute එකක්. හරි. source එක image source එක equal image එකේ නම දෙන්න ඕන. මම දෙනවා car1.jpg. හැබැයි එහෙම දෙනවා නම් car1.jpg එක මේ ෆයිල් එක තියෙන තැනම තියෙන්න ඕන. මොකද නැත්නම් අපි path එක දෙන්න වෙනවා. එතකොට දැන් මේ මගේ page1.html එක තියෙන තැනම car1.jpg එක තියෙනවා. ඒක නිසා මම බය නැතුව කෙලින්ම src equal කියලා දුන්නම මෙච්චරයි. මේකෙත් img tag එක වහන්න දෙයක් නැහැ. මේක empty tag එකක්. හැබැයි attribute එකක් තියෙනවා src කියලා. ඒක දැන් මම image එක html page එකට මේ විදිහට include වෙනවා. ඕකේ දාලා බලන්න. ඕකේ දැන් මට තව image එකක් දාන්න ඕන නම් මම image එක දානවා මෙන්න මෙහෙම. car2 එක. දැන් මේ image එකට පල්ලෙහින් මේක දැම්ම කියලා ඔක පල්ලෙහින් එන්නේ නැහැ. ඒක එන්නේ එහා පැත්තේ. ඒකට හේතුව image එකක් ඉවරුනාම line break එකක් වදින්නේ නැහැ. ඔක පල්ලෙහින් ගන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? images දෙක මැද්දට br tag එකක් ඔන්නෝම ගන්න ඕන. දැක්කද? ඔන්න image එක පල්ලෙහාට ගන්න විදිය. හරි. බලන්න ඒකටක් ගන්න. දැන් ඊළඟට අපි බලන්න ඕනේ image එක වෙන තැනක තියෙනවා නම් කොහොමද path එක හරියට දෙන්නේ? ඒ වගේ දේවල් තියෙනවා. ඒවා දැන් අපි තව ටිකකින් කතා කරමු. හරි මොනවාද අහන්න තියෙන දේවල්?
ඕකේ. එතකොට දැන් මේ ඉමේජ් එකක් අපිට ලොකු වැඩි නම් ඉස්සල්ලාම. හරිද? මේ ඉමේජ් එක ලොකු වැඩි නම් මේක රීසයිස් කරන්නේ කොහොමද? මම දෙවනි ඉමේජ් එකේ ඇට්‍රිබියුට් එකක් තියෙනවා width and height කියලා. මම ඉස්සල්ලාම width එක ගන්නම්කෝ. width equal කියලා මම දෙනවා percentage එකක් මෙන්න මෙහෙම. percentage එක. දැන් ඕකේ තේරුම ඉමේජ් එකේ width එකෙන් 125කට අඩු කරන්න කියලා නෙමෙයි. හරිද? ඔතන ඔය width equal 25 කියන්නේ ඉමේජ් එකේ width එක screen size එකෙන් 125ක් කරන්න කියලා. එතකොට screen size එක whatever the screen size එකෙන් 125යි. දැන් ඕගලන්ට පේනවා මේ ඉමේජ් එකේ width එක සාමාන්‍ය screen එකෙන් භාගයකට කිට්ටු වෙන්න කියලා තියෙනවනේ 140කට විතර. එතකොට 25 කරාම මේක පොඩි වෙනවා. image size එකෙන් 125 නෙමෙයි screen size එකෙන් 125 image එකේ width එක අඩු කරනකොට යා height එකත් ලස්සන්ට ඒ ගානට ඒකට ගැලපෙන විදිහට aspect ratio එක නැති නොවෙන්න අඩු කරනවා. හරිද? එතකොට දැන් මේක refresh කරොත් එහෙම දැක්කද? අන්න image එක පොඩි වෙනවා. image එකේ width එක screen එකෙන් 4න් 125. ඒ image එකේ width එක වෙනස් කරන එක ක්‍රමයක් තමයි screen size එකේ percentage එකක් විදිහට දෙන එක. හරිද? screen size එකේ percentage එකක් විදිහට දුන්නම image එක අපිට resize කරන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. සාමාන්‍යයෙන් අපි width එකයි height එකයි දෙකම දෙන්නේ නැහැ. මොකද එකක් දුන්නම අනිත් එක automatically ඒ ගානට හදා ගන්නවා. අපි එහෙම වෙනම දුන්නොත් එමේ image එක තැලෙන්න එහෙම පුළුවන්. height එක මම වෙනම අඩු කරන්න කියොත්. බලන්න මේක වෙනස් කරලා ලොකු කරලා පොඩි කරලා බලන්න. Okay. මම හිතනවා දැන් HTML වල ඔයගලන්ට බේසික්ස් ටික අද ගැටලුවක් නැතුව කරගන්න ඇති කියලා. එතකොට HTML වලත් මම පුළුවන් වුණොත් මේ සතිය ඇතුළත ඔයගලන්ට වීඩියෝ එකක් දානවා. තව මෙතන ඉඳන් ඒ කියන්නේ අපි images නේ කතා කර හිටියේ. images වල ඉඳන් images වල ඉතුරු දේවල් ටික කතා කරලා මෙතනින් ඉදිරියට තව ටැග්ස් ටිකක් යන්නේ. එතකොට ඔයගලන්ට ඒ ටිකත් කරලා තියාගෙන ඊළඟ දවසේ ක්ලාස් එකේ අපිට ඒ ටිකත් කතා කරන්න පුළුවන්. සහ ඔයගලන්ට මේ සතිය ඇතුළත software engineering වල first lesson එක හම්බ වෙනවා. එතකොට ඒක බලලා තියාගන්න. එතකොට එදාට අපිට තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. Okay. හරි ඊළඟට මම semester 2 වලට වෙනම group එකක් හැදුවා. එතකොට ඒ group එකේ දැනට කීප දෙනෙක් ඉන්නවා. සහ මම අද link එක අනිත් groups වලටත් අපේ semester 1 groups වලටත් එවුවා. මොකද මේ අපේ semester 1 groups වල ඉන්නවා සෑහෙන පිරිසක් දැනට ක්ලාස් වලට එන්නේ නැති හඳුනාගත නොහැකි පිරිස් ගොඩක් ඉන්නවා. ඒක නිසා තමයි මම semester 2 වලට අලුත් group එකක් හැදුවේ. ඒ group එකට දැනට කීප දෙනෙක් දාලා තිනවා. අනිත් අයත් ඔයගලන්ගේ registration එක complete වෙච්ච ගමන් මම මේ group එකට දානවා. දාලා ඊට පස්සේ මේ groups දෙකට ඊට පස්සේ මම link එවන්නේ. මේ එතකොට ඔයගලන්ගේ registration එක ඔයගොල්ලෝ හරියට කළා මේ ඉවර වුණාම මම දානවා. එතකොට කවුරු හරි දැනට registration එක complete කළා semester 2 group එකට වැටිලා නැත්නම් වහාම මට message එකක් දාන්න. හරි. ඊළඟට මේ subjects පහේ syllabus ටික syllabus පහම තියෙනවා. මම මේ syllabus පහ ඔයගලන්ගේ groups වලට දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක ගන්න පුළුවන්. සහ notes උත් ඔයගලන්ගේ groups වලට මම දානවා. හරි මොන හරි අහන්න දේවල් තියෙනවද? දැනට නෑ සර්. හරි. එහෙනම් දැන්ට මම මගේ සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. 10:00 වෙනකොට කීර්ති සර් පටන් ගනි DBMS. එතකොට අද එතනින් ඉවරයි. මොකද සතුරුවන් සර්ට ගන්න බෑ කියපු හින්දා. එතකොට අනිත් දවස්වල නම් සාමාන්‍යයෙන් එතකොට ඔයගලන්ගේ සෙෂන් එක 1 වගේ වෙන 12:00 1 වගේ වෙනකන් සෙෂන් එක යනවා. හරි. ඕකේ එහෙනම් පොඩි බ්‍රේක් එකක් ගන්න. මේ මීටින් එක මෙහෙම තියෙනවා. කීර්ති සර් පටන් ගනි ඊට පස්සේ.